Fe2+ වල මෙන්න මේ ලිගනත් එක්ක Fe2+ වල හැසිරීම ගැන අපි දැන් කතා කරා. ඊට පස්සේ අපි කතා කරන්න ඕන තවත් විශේෂ එකක් තියෙනවා. ඒ තමයි Zinc2+ සම්බන්ධව. Zinc2+ කොහොමද මෙන්න මේ ලිගනත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ කියලා. හැබැයි ඒ ගැන කතා කරන්න කලින් මුලින්ම දැනගන්න ඕනි කාරණේ තමයි Zinc2+ කියන්නේ ආන්තරික කැටායනයක් නෙවෙයි. නැත්තම් Zinc2+ වර්ණවත් කැටායන හදන්නේ නැහැ. Zinc2+ වල වර්ණවත් බවක් නැහැ. එහෙනම් මේ Zinc2+ හදන කිසිම සංගත සංකීර්ණයක් වර්ණවත් වෙන්නේ නැහැ. අවර්ණයි බව ඔලුවට ගන්න ඕනේ. හරි? එතකොට Zinc2+ ගත්තාම අපි ගමු මුලින්ම ජලයත් එක්ක දන්නවනේ ගහන්නේ මොනවද? ජලය ගහන්නේ 6 ඒවා. එහෙනම් Zinc H2O6 2+. ඔන්නෝක අවර්ණයි. ඊට පස්සේ ඇමෝනියත් එක්ක හරි ඇමෝනියත් එක්ක ගත්තොත් මේකත් අර වගේ තමයි පුතේ. මොකද්ද? මුලින් හදනවා මෙහෙමයි. සීමිත NH3 සමග මොකද වෙන්නේ? හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කරනවා. එතකොට සීමිතනේ. එතකොට වාට එනවා Zinc hydroxide. අවක්ෂේපනේ. අවක්ෂේපයේ පාට මොකද්ද? හිත ඉන්න දෙයක් නැහැ. Zinc2+ කියන්නේ මොකෙද්ද? අවර්ණ එකෙක්නේ. අවර්ණයි. එහෙනම් හැදෙන මේ අවක්ෂේපයත් මොකද වෙන්නේ? අවර්ණයි. අවර්ණයි කියන එක අවක්ෂේපයකට සුදුසු නෑනේ. අපි ලියන්නේ මොකක් කියලාද? සුදු පැහැති අවක්ෂේපය. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? වැඩිපුර NH3 සමග මොකද වෙන්නේ? මේ උඩ හැදුණු අවක්ෂේපය දියවි සංගත සංකීර්ණය සාදයි. එතකොට ඔයාට එනවා Zinc NH3 ඒවා 4ක්. මේ අහන්නකෝ කොපර් එකත් 4යිනේ. කොපර් වලට පස්සේ Zinc ඉන්නේ. Zinc එකත් 4යි. 2+. මේක ඉතින් අවර්ණ ද්‍රාවණයක්. අවර්ණයි. හරි. එතකොට Zinc ජලයත් එක්ක මෙහෙම හැසිරුණා. ඇමෝනියත් එක්ක මෙන්න මෙහෙම ආකාර දෙකකට හැසිරෙනවා. ඔය විදිහට. එතකොට තව කාරණයක් කිව්වනේ මොකද්ද? Cl- එක්ක Cl- ගැව්වොත් ගහන්නේ 4 එකක් පුතේ. අර ජලය 6 ඒවා ගහනවා වගේ Cl- ගැව්වොත් ගහන්නේ 4 එකක්. එහෙනම් Zinc Cl 4යි 2-. හොඳයි. ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. right. එතකොට මේක ඔයා සටහන් කරගන්න ඕනේ. මේක ඉතා වැදගත් කාරණයක්. right. ඊට පස්සේ මේවා නිතින් ප්‍රශ්න එනවා. හරි. ඊට පස්සේ Zinc ගැනම තමයි මේ කියන්නේ. Zinc OH- එක්ක කොහොමද හැසිරෙන්නේ? Zinc OH- එක්ක කොහොමද හැසිරෙන්නේ? මොකද වෙන්නේ? Zinc හයිඩ්‍රොක්සයිඩය හදනවා. හරි. මේක සුදු පාට අවක්ෂේපයක්. මේ අහන්න වැඩිපුර OH- දැම්මොත් මොකද වෙන්නේ? හරි.
ඔය වැඩිපුර OH- ගැන කතාවක් දැන් වැඩිපුර ඇමෝනියා ගැන කතා කරා. ඊට පස්සේ වැඩිපුර OH- ගැන කතාවකුත් අපි කතා කරා. ඒ තමයි ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩය හදනවා ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් CrOH3 කියලා. මේ CrOH3ට වැඩිපුර OH- දැම්මම මොකද වෙන්නේ? ඔය අවක්ෂේපය දිය වෙනවා. මම ඒකට හේතුවකුත් පැහැදිලි කරා. ළඟින් යන හේතුව මොකද්ද? Cr3+ කියන්නේ උභයගුණී අවස්ථාවක්. එතකොට උභයගුණී අවස්ථාවේ තියෙන කට්ටිය අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා භස්මත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට CrOH3 කියන එක්කෙනාට අම්ලයක් දැම්මත් ඒ වෙලේ දිය වෙනවා. භස්මයක් දැම්මේ අපි භස්මයත් එක්කත් දිය වෙනවා. හරි. එතකොට CrOH3 දිය වුණා. මේ සිංක් කියන්නේ මොකද්ද? සිංක් කියන්නේ තනිකරම උභයගුණී මූලද්‍රව්‍යයක්. ඒ වගේම මේකේ කැටායනත් උභයගුණී ලක්ෂණ තියෙන ඒවා. එහෙනම් සිංක් කියන එක්කෙනා මොකද වෙන්නේ? වැඩිපුර OH- දැම්මොත් මේ zinc hydroxide solid එකට OH- තව දැම්මොත් පුතේ මොකද වෙන්නේ? මේ අවක්ෂේපය දිය වෙනවා. හේතුව zinc උභයගුණී. ඇති වෙනවා zinc OH4 2-. හරි. zinc OH4 2- කියලා එකක් ඇති වෙනවා. හරි. නැත්තම් අපි කියනවකට ZnO2 2-. හරි. ඔන්න ඔහොම එකක් ඇති වෙනවා කියලාත් කියන්න පුළුවන්. දිය වෙලා. මේ හයිඩ්‍රොක්සයිඩේ දිය වෙලා මේ විදියට සූත්‍රය ලිව්වත් හරි මේ විදියට ලිව්වත් වැරද්දක් නැහැ. හරි. එතකොට සුදු පාට අවක්ෂේපය මොකද වෙන්නේ? වැඩිපුර OH- හමුවේ මොකද වෙන්නේ? ද්‍රාව්‍ය වේ. right. ඔය සිංක් වල කතන්දරේ. හරි. සිංක් වල කතන්දරේ. එතකොට අපි දැන් ඇමෝනියා විසින් හදපු අවක්ෂේප ඇමෝනියා විසින්ම දිය කරපු අවස්ථා හම්බුණානේ. ඒ වගේම තමයි OH- විසින් හදපු අවක්ෂේප OH- විසින්ම දිය කරපු අවස්ථා හම්බුණා. මේ OH- විසින් හදන අවක්ෂේප OH- විසින්ම දිය කරන්නේ කා එක්ක හදන අවක්ෂේපද උභයගුණී කැටායන උභයගුණී මූලද්‍රව්‍යات එක්ක හදන අවක්ෂේප. එහෙනම් මම මෙතෙන්දී පොඩි මතක් කිරීමක් කරනවා. අපි ක්‍රෝමියම් ගැන කතා කරා උභයගුණී ඔක්සිකරණ අවස්ථාව ගැන. සිංක් කියන එක්කෙනා කොහොමත් උභයගුණී. ඒ වගේම P ගුණුවේ අපි දන්නවා තව උභයගුණී කෙනෙක් ඉන්නවා. කවුද? ඇලුමිනියම්. එතකොට ඇලුමිනියම් කියන එක්කෙනත් භස්මත් එක්ක හයිඩ්‍රොක්සයිඩය හදනවා. ඒ හයිඩ්‍රොක්සයිඩේ වැඩිපුර OH- සමයේ දිය වෙනවා. හරි. එතකොට පුතේ මෙතන කතන්දරේ මොකක්ද? සිංක් වලට OH- දැම්මම සුදු පාට අවක්ෂේපය හම්බ වෙනවා. ඒක වැඩිපුර OH- දැම්මම දිය වෙලා යනවා. හරි. එතකොට ඒ වගේම තමයි ඇලුමිනියමුත්. ඇලුමිනියම් මොකද වෙන්නේ? මම චුට්ටක් මේක මකන්නම්. ඇලුමිනියම් 3+ මෙයා පුතේ D ගොනුවේ නෙමෙයි P ගොනුවේනේ. P ගොනුවේ කැටායන කියන්නේ කොහොමවත් අවර්ණයිනේ. හරි. එතකොට හදනවා Al3+ OH- එක්ක ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙහාන්න මේකත් මොන පාටද? අවර්ණ කැටායන වලින් හැදෙන්නේ අවර්ණ නැත්තම් සුදු පාට අවක්ෂේප. දැන් මේකේ සුදු පාට අවක්ෂේපයට පොඩි විශේෂ ලක්ෂණයක් දෙනවා. මොකද්ද? අපි ජෙලටිනීමය සුදු. මම මේ එකපාරට කතා කරන්න පටන් ගත්තේ D ගොනුවේ කැටායනයක් ගැන නෙවෙයි P ගොනුවේ එකක් ගැන. P ගොනුවේ එකක් මෙතෙන්දි කතා කරන්න හේතුව තමයි මේ P ගොනුවේ කැටායනයත් D ගොනුවේ සිංක් වගේ එහෙම හැසිරෙන හින්දා පැටලෙනවානේ. ඒ හින්දා මෙතෙන්දින් පොඩ්ඩක් දැනගමු. මේක ජෙලටිනීමය සුදු. මේකට මොකද වෙන්නේ? වැඩිපුර OH- දැම්මහම වැඩිපුර OH- දැම්මහම මොනවා හරි අවක්ෂේපයට වෙනවා නම් ඒ අවක්ෂේපයේ හැදිලා තියෙන කැටායනය උභයගුණී වෙන්න ඕනේ. අපි දන්නවා ඇලුමිනියම් කියන්නේ උභයගුණී කෙනෙක්. එහෙනම් මෙයා අනිවාර්යෙන් මොනවද වෙන්නේ? දිය වෙනවා. AlOH4- හෝ ඕක ලියන්න පුළුවන් AlO2- කියලා.
හරි මෙහෙම හරි දිය වෙලා හම්බ වෙන සූත්‍රය දිය වෙලා හම්බ වෙන කෙමිකල් ෆෝමියුලා එක මේ විදිහට ලියන්නත් පුළුවන් මේ විදිහට ලියන්නත් පුළුවන් ඔය ආකාර දෙකේ මොන එකකට ලියන්න පුළුවන් හරි එතකොට මේක තමයි D ගොනුව ඇතුලේ කියපු P ගොනුවේ ඇලුමිනියම් වල කතන්දරේ හරිද right එතකොට පොඩි සාරාංශයක් ගන්න පුතේ මෙහෙම පොඩ්ඩක් දාගන්න මෙහෙම තමන් විසින් ඇති කරලා තමන් විසින්ම නැති කරන අවක්ෂේප හරි එතකොට ඔය හෙඩින් එක තමන් විසින්ම ඇති කරලා තමන් විසින්ම නැති කරන අවක්ෂේප ඕක අදාළ වෙනවා කාටද OH- ට සහ ඇමෝනියාට OH- සහ ඇමෝනියාට මේ OH- කියන එක්කෙනා තමන් විසින්ම ඇති කරලා තමන් විසින්ම අවක්ෂේප නැති කරනවා කාගේ අවක්ෂේපද Cr3+K ආය උභයගුණීය අවස්ථාව ඇලුමිනියම් 3+K ආය උභයගුණීය අවස්ථාව Zinc 2+K මෙන්න මේ තුන් දෙනාගේ අවක්ෂේප ඇති කරලා නැති කරනවා මෙතනින් මේ දෙන්නගේම අවක්ෂේප සුදු පාටයි සුදු පාට ජෙලටිනීමයයි මෙයාගේ නිල් කොළ අවක්ෂේපයක් කියලා අපි කියනවා හරි ඒක ගැන අපි දන්නවා ඊට පස්සේ ඇමෝනියා ගැන කියනවා නම් මෙන්න මෙහෙම මේ පොයින්ට් එක D7 D8 D9 D10 යන වින්‍යාස සහිත කැටායන වලින් සෑදෙන අවක්ෂේප වැඩිපුර NH3 හමුවේ ද්‍රාව්‍ය වේ පුතේ මේකත් මේ කරුණු දෙක නෝට් ඩවුන් කරගන්න තමන් විසින් නැති කරලා තමන් විසින්ම නැති කරන අවක්ෂේප ගත්තොත් OH- ගැන කතා කර හැකි ඇමෝනියා ගැන කතා කර හැකි OH- ගැන සරලයි කතන්දර තුනයි තියෙන්නේ මේ තුන් දෙනත් එක්කම ඇති කරගන්න අවක්ෂේප OH- විසින්ම දිය කරලා දානවා හේතුව උභයගුණී ලක්ෂණ තියෙන හින්දා එතකොට ඇමෝනියා එක්ක ගත්තොත් ඇමෝනියා D7 D8 D9 D10 කියන වින්‍යාසයේ සහිත කැටායනත් එක්ක හදන අවක්ෂේප දිය කරලා දානවා අපි දන්නවනේ ඇමෝනියා හදන අවක්ෂේප මොනවද ඇමෝනියා වලින් හැදෙන අවක්ෂේප මොනවද හයිඩ්‍රොක්සයිඩ් හරි මෙතන ඕනනම් දාගන්න මොනවද අවක්ෂේප හයිඩ්‍රොක්සයිඩ් හරි එතකොට බලමු අපි බලමුකෝ මෙන්න මේ කතන්දරේ අපි ගමු D9 වින්‍යාසය copper 2+ copper 2+ වල තියෙන්නේ මොන වින්‍යාසයද D9 ඕන්නම් copper 2+ වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා බලන්න එතන D ඉලෙක්ට්‍රෝන එන්නේ D9 කියලා හරිද දැන් මෙන්න මේ copper 2+ වලින් හැදෙනවානේ අවක්ෂේපයක් copper hydroxide කියලා මේ copper hydroxide වලට ඇමෝනියා දැම්මොත් මොකද වෙන්නේ මේ කියලා තියෙන නීතිය අනුව D7 D8 D9 D10 යන වින්‍යාස සහිත කැටායන වලින් සෑදෙන අවක්ෂේප වැඩිපුර ඇමෝනියා හමුවේ ද්‍රාව්‍ය වේ. දැන් මෙතන අවක්ෂේපයක්. මෙතන මේ කැටායනේ වින්‍යාසය මොකද්ද? D9. එහෙනම් මෙයා ඇමෝනියා හමුවේ මොකද වෙන්නේ? ද්‍රාව්‍ය වෙනවා. ද්‍රාව්‍ය වෙනවා කියන්නේ වෙන මොනවත් නෙමෙයි. මොකද්ද වෙන්නේ? සංකීර්ණයක් හැදෙනවා. කොපර් ඇම්බීන් සංකීර්ණය. ඔන්න ඕක හැදෙනවා. හරි. ඔන්න ඔය සංකීර්ණය හැදෙනවා. පැහැදිලිද? right. එතකොට ඔය කතන්දරේ. එතකොට අපි ගමු මෙහෙම. දැන් පුතේ තව එකක් ගමු අපි. ඉදිරියේදී අපිට ඕන වෙන එකක් දැන් මම මෙතෙන්දිම කතා කරන්න. සිල්වර් ක්ලෝරයිඩ් ගමු. ඔය සිල්වර් ක්ලෝරයිඩ් ගත්තොත් එයාගේ වින්‍යාසය බැලුවොත් ආවර්තිතා වගුව තුල බලන්න සිල්වර් ක්ලෝරයිඩ් කියන අවක්ෂේපය මේ සිල්වර් ක්ලෝරයිඩ් කියන අවක්ෂේපය ගත්තොත් සිල්වර් ක්ලෝරයිඩ් වල තියෙන කැටායනේ මොකද්ද පුතේ සිල්වර් ප්ලස් සහ Cl මයිනස් වලින් ඕක හැදිලා තියෙන්නේ දැන් මේ සිල්වර් ප්ලස් වල වින්‍යාසය බැලුවොත්
එයාගේ සිල්ල ප්ලස් වල වින්‍යාසය එයාගේ වින්‍යාසයත් මොකද්ද? D9. මේ කියන කතන්දරේ පැහැදිලි කරගන්න. D9 තමයි වින්‍යාසය. මේ මං කියලා තියෙන නීතියත් එක්ක ගැළපෙන කතන්දර ටික මම මේ කියන්නේ. D9. එතකොට මෙයාගේ D9 වින්‍යාසය තියෙන්නේ. D9 වින්‍යාසයේ සහිත ඒවා මොකද වෙන්නේ? වැඩිපුර ඇමෝනියා හමුවේ දිය වෙනවා. හයිඩ්‍රොක්සයිඩ් විතරක් නෙමෙයි වෙන අවක්ෂේපත් D9 තියෙනවා නම් දිය වෙනවා. එතකොට මොකද වෙන්නේ? D9 හින්දා මෙයා මොකද වෙන්නේ? සිල්වර් ක්ලෝරයිඩ් කියන එක්කෙනා වැඩිපුර ඇමෝනියා NH3 දැම්මහම මොකද වෙන්නේ? ද්‍රාව්‍ය වෙනවා. ද්‍රාව්‍ය වෙන්නේ සිල්වර් NH3 විදිහට. හරි. ඔන්න ඔය විදිහට ද්‍රාව්‍ය වෙනවා. එතකොට බලන්න මෙතෙන්දී සිල්වත් එක්ක ඇමෝනියා සංගත බන්ධන කීයද හදන්නේ? 2යි ඈ. මේකත් ඔය ඒත් එක්ක මතක තියාගන්න සාමාන්‍යයෙන් කැටායනයේ ආරෝපණය නැත්නම් ඔක්සිකරණාංකයේ ධන 1 නම් හොඳද? ධන 1 නම් ඒකත් එක්ක ලිගන 2යි සම්බන්ධ වෙන්නේ. හරි? ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. හරි මේ ගැළපෙන ඒවා. හරි? මොනවද? කැටායනයේ ආරෝපණය ධන 1 නම් ඒකත් එක්ක ලිගන සම්බන්ධ වෙන්නේ 2යි. ඒකත් එක්ක ලිගන සම්බන්ධ වෙන්නේ 2යි. හරි? එතකොට මේ ලිගන සම්බන්ධ වෙලා සංගත සංකීර්ණ හදනවා කියන්නේ ඒක අවක්ෂේප නෙමෙයි ඒක දියවීමක්. හරි? එතකොට සංගත සංකීර්ණයක් හදන තැනක අවක්ෂේපයක් බොහෝ විට නගින්න නැහැ. දියවීමක් තමයි තියෙන්නේ. මෙතන සිල්වර් ක්ලෝරයිඩ් තිබ්බා, ඇමෝනියා බහැලා මෙන්න මේ සංකීර්ණ හැදුවා. සිල්වර් ඇමීන් සංකීර්ණ හැදුවා. ඒක අවක්ෂේපයක් නෙමෙයි ඒක දිය වෙච්ච ද්‍රාවණයක්. හරි? එතකොට මෙතන මේ වෙන සිද්ධිය මම මේ කිව්ව නීතියට ගැලපෙනවා. මම නීතිය මොකක්ද කිව්වේ? D7 D8 D9 D10 වලින් හැදෙන අවක්ෂේප වැඩිපුර ඇමෝනියා හමුවේ මොකද වෙන්නේ? ද්‍රාව්‍ය වෙනවා කියන එක තමයි මම කිව්වේ. හරි? දැන් ඒක පැහැදිලි වෙන්න ඇති. දැන් එතකොට මෙතන අපි මෙතන ගත්තොත් සිල්වර් සල්ෆයිඩ් වගේ එකක්. සිල්වර් සල්ෆයිඩ් වල මොකද්ද තියෙන්නේ පුතේ? Ag+. මේක අවක්ෂේපයක්. සිල්වර් සල්ෆයිඩ් කියන්නේ අවක්ෂේපයක්. Ag+ තියනවා කියන්නේ D9 වින්‍යාසයේ තියෙන්නේ. D9. එහෙනම් මෙයාට අපි ඇමෝනියා දානවා. NH3 දානවා. දැම්මට පස්සේ අනිවාර්යෙන් මොකද වෙන්නේ? NH3 දෙකක් එක්ක සංගත සංකීර්ණයක් ඔන්නෝම හදනවා. එයේ නීතියක් අපි ගොඩනගා ගත්ත හින්දා. හරි? right. එතකොට තමන් විසින් නැති කරලා තමන් විසින්ම නැති කරන අවක්ෂේප සම්බන්ධ මෙහෙම පොඩි දල අදහසක් වාට තියෙන්න ඕනේ. හොඳයි. D ගුණ සම්බන්ධව තවත් අතිවිශේෂ මාතෘකාවක් තමයි මේ කැටායන හඳුනා ගැනීමේ පරීක්ෂා ගැන. එතකොට කැටායන හඳුනා ගැනීමේ පරීක්ෂා ගත්තාම D ගුණ යටතේදී අපි කතා කරනවා කැටායන හඳුනා ගැනීමේ පරීක්ෂණ කීපයක් ගැන. කැටායන තියෙන්නේ පුතේ D ගුණුවේ විතරද? කැටායන D ගුණුවේ විතරද? නෑ. ඇයි S ගුණුවෙත් තියෙනවා? මේ P ගුණුවෙත් තියෙනවා. හරි? S ගුණුවෙත් තියෙනවා P ගුණුවෙත් තියෙනවා. එතකොට මේ S ගුණුවේ තියෙන කැටායන හඳුනා ගන්න බොහෝ විට බහුලව භාවිතා කරන්නේ මොනවද? ෆ්ලේම් ටෙස්ට් එක. ෆ්ලේම් ටෙස්ට් එක. එතකොට මේ D ගුණුවේ කැටායන හඳුනා ගන්න මොනවද භාවිතා කරන්නේ? ඈ සංගත සංකීර්ණවල වර්ණ ඊට පස්සේ අවක්ෂේපණය ඔයගේ දේවල්. හරි? P ගුණුවේ කැටායන අඳුර ගන්නත් අපි බොහෝ විට භාවිත කරන්නේ අවක්ෂේපණය. P ගුණුවේ ඉතින් කැටායන කිව්වහම ගොඩක් නෑ ඇලුමිනියම් 3+ ගැන මේ කියන්නේ. කවුරු ගැනද? ඇලුමිනියම් 3+ ගැන. ඒතර S ගුණුවේ ෆ්ලේම් ටෙස්ට්. S ගුණුවේ ඊට අමතරව අවක්ෂේපණයත් ගන්නවා පොඩ්ඩක්. අවක්ෂේපණයත් තියෙනවා.
හරි. අවක්ෂේපණයත් උදව් කරගන්නවා. හරි. දැන් අපි මේ කැටායන හඳුනා ගැනීමේ පරීක්ෂණ යටතේ හඳුනා ගන්න යන්නේ D ගොනුවට D ගොනුවේ බහුලව පවතින කැටායන සම්බන්ධව. එතකොට මේ ක්‍රමේදී අපිට D ගොනුවෙන් බාහිර වන කැටායනයක් එහෙමත් ලැබෙනවා. ඒ වුණාට බහුලව තියෙන D ගොනුවේ කැටායන. ඒ හින්දා අපි මම මේ D ගොනුව යටතට මේක දැම්මා. හරි. එතකොට අපි කාණ්ඩ විශ්ලේෂණය කියන පරීක්ෂණ මාලාව ගැන තමයි මෙතෙන්දී කතා කරන්න යන්නේ. කැටායන හඳුනා ගැනීමේ පරීක්ෂාවල කාණ්ඩ විශ්ලේෂණය ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට මේකේ පුතේ මේකේ මූලධර්මය තමයි අවක්ෂේපණය කියන එක. හරි. එතකොට මේ ක්‍රමයට ලෝකේ තියෙන හැම කැටායනයක්ම වෙන් කරලා අඳුර ගන්න බෑ. මුල අපි දන්නා පීරියොඩික් ටේබල් එකේ තියෙනවා කැටායන හදන මූල ද්‍රව්‍ය 80කට වැඩියෙන් තියෙනවා. ඔය හැම එකක්ම අඳුර ගන්න මේ ක්‍රමෙන් බෑ. හරිද? මේ ක්‍රමයේ තියෙන විශේෂිත වූ කැටායන ටිකකට. විශේෂිත වූ කැටායන ටිකකට තමයි තියෙන්නේ. ඒ කැටායන ටික මම ලිව්වොත් silver plus lead 2 plus Ag2 2 plus mercury 2 plus bismuth 3 plus arsenic ඊට පස්සේ SN4 plus SN2 plus 3 plus antimony 3 plus cadmium 2 plus ඊට පස්සේ copper 2 plus aluminium 3 plus Fe3 plus chromium 3 plus cobalt 2 plus nickel 2 plus zinc 2 plus manganese 2 plus හරි ඔය වගේ කැටායන ටිකක් අවසානයේ ඊට පස්සේ calcium 2 plus strontium 2 plus barium 2 plus ඔන්න ඔය කැටායන ටික. එතකොට මේ කැටායන ටික බැලුවොත් අපිට 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 සිකක් වගේ තියෙනවා. එතකොට මේ ක්‍රමේදී අපි මොකද කරන්නේ? මෙන්න මේ කැටායන විතරක් තියෙනවා නම් දැන් හිතන්නකෝ අපි අපේ ළිඳේ වතුර සාම්පලයක් ගන්නවා. ওই ළිඳේ වතුර සාම්පල් එකේ තියෙනවා lead 2 plus තියෙනවා. aluminium 3 plus තියෙනවා. ඊට අමතරව තියෙනවා potassium plus. ඔය ටික තියෙනවා කියලා හිතන්නකෝ. දැන් ඔයාට ඕනි මේක තියෙනවා කියලා දන්නේ නැහැ මම මේ ලිව්වා. දැන් ඔයා දන්නේ නැහැ මේකේ මොනවද තියෙන්නේ කියලා. ඔයා මොකද කරන්න ඕනේ? මේකේ තියෙන කැටායන හොයා ගන්න ඕනේ. මේකේ තියෙන කැටායන හොයාගන්න ඔයා භාවිත කරනවා කියලා හිතන්න කාණ්ඩ විශ්ලේෂණය. මේ කියන ක්‍රමය. කාණ්ඩ විශ්ලේෂණය භාවිත කරොත් ඔයාට අඳුර ගන්න පුළුවන් වෙන්නේ aluminium 3+ සහ lead 2+ පමණයි. ඔයාට potassium plus හඳුර ගන්න හම්බ වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මම මේ කියන්නේ. මේ ක්‍රමයේ හැම කැටායනයකටම ඔට්ටු නැහැ. තෝරාගත් මෙන්න මේ කැටායන ටිකට විතරයි ඔට්ටු. right. හරි. එතකොට මේකෙදි කාණ්ඩ විශ්ලේෂණය ගත්තාම මුලින්ම පුතේ කැටායන මිශ්‍රණය ගන්නවා අපි. කැටායන මිශ්‍රණය. කැටායන මිශ්‍රණය අරන් මොනවද මුලින්ම දාලා තියෙන්නේ? කැටායන මිශ්‍රණය අරන් ඒකේ කොටසක් වෙන් කරගන්න බෑ. කැටායන මිශ්‍රණයෙන් කොටසක් වෙන් කරගෙන පරීක්ෂණ නලයකට දාගෙන කොටසක්
කොටසක් පරීක්ෂණ නාලයකට දාගෙන මොකද කරන්නේ අපි? ඒකට දානවා සිසිල් තනුක HCl. සිසිල් තනුක HCl දානවා. සිසිල් තනුක HCl දැම්මහම මේ කැටායන මිශ්‍රණය තුල සිල්ල ප්ලස් හරි ලෙඩ් 2 ප්ලස් හරි මර්කියුරි 2 ප්ලස් හරි හිටියොත් පාට සුදු පාට අවක්ෂේප හම්බ වෙනවා. හිටියොත් සිල්ල ප්ලස් හිටියොත් Ag plus Cl minus එක්ක සිල්ල ක්ලෝරයිඩ් හම්බ වෙනවා. lead 2 plus හිටියනම් Cl minus එක්ක lead ක්ලෝරයිඩ් හම්බ වෙනවා. මෙන්න මෙයා හිටියනම් Cl minus එක්ක මේ තුනම සුදු පැහැති අවක්ෂේප. තුනම සුදු පැහැති අවක්ෂේප. දැන් පොඩි ගැටලුවක් තියෙනවා. මේකේ සිල්ල ප්ලස් ලෙඩ් 2 ප්ලස් Ag2 කියන දෙන්නම හිටියා කියන්නේ තුන් දෙනාම හිටියා කියන්නකො. එතකොට සුදු අවක්ෂේපයක් මෙතන හම්බ වෙනවා. මේ තුන් දෙනාම සුදුයිනේ. හැම එක්කෙනෙම සුදුයි. එතකොට මේ පරීක්ෂණ නාලයේ අඩියේ සුදු පාට අවක්ෂේපයක් හම්බ වුණොත් ඔයාට තීරණය කරන්න පුළුවන්ද මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්ද ඉන්නේ දෙන්නෙක්ද ඉන්නේ තුන් දෙනෙක්ද ඉන්නේ කියලා? බෑ, කරන්න බෑ. මොකද සුදු පාටමනේ. එතකොට මේ ක්‍රමේදී මේ සුදු පාට අවක්ෂේපයක් හම්බ වුණ පමණින් අපි කියන්න යන්නේ නැහැ මෙන්න මේ කැටායනේ ඉන්නේ කියලා. අපිට එහෙම කියන්න බෑ ඇත්තටම. එහෙනම් මේ වගේ අවස්ථාවක අපි මොකද කරන්න ඕනේ? මීට වඩා එහා ගියපු සිස්ටම් එකකට යන්න වෙනවා. අපි කියනවා මොකක්ද ඒක? group separation කියලා. හිතන්න සුදු පාට අවක්ෂේපයක් හම්බ වුණාට ඒක ඔයාට හිතන්න අයිතියක් නැහැ. මේ තුන් දෙනාම ඉන්නවා හෝ දෙන්නෙක් ඉන්නවා හෝ එක්කෙනෙක් ඉන්නවා කියලා මේ මිශ්‍රණේ. එක්කෙනෙක් හිටියා සුදු පාට හම්බ වෙනවා. තුන් දෙනාම හිටියත් ඒ සුදු පාට හම්බ වෙනවා. ෂුවර් කරගන්න බෑ. සුදු පාට හින්දා ඒ හින්දා මොකද කරන්නේ? group separation කරනවා. ඒ group separation නැත්තම් කාණ්ඩ විභේදනය group separation කියලා කියන්නේ. එතකොට group separation එක කියන එක අපේ සිලබස් එක තුල නැහැ. හරි. ඒ හින්දා අපි ඒක ගැන කතා කරන්නේ නැහැ. අපි මේ කාණ්ඩ විශ්ලේෂණයේදී එක් එක් පියවරවලදී හම්බෙන අවක්ෂේප ගැන විතරක් කතා කරගෙන ඉස්සරහට යමු. හරි. හොඳයි. දැන් මෙතෙන්දි තව කාරණයක් මම පොඩ්ඩක් මතක් කරන්නම්. මෙන්න මේ සිල්ල ක්ලෝරයිඩ් කියන එක්කෙනා හරිද? මේ සිල්ල ක්ලෝරයිඩ් කියන එක සුදු පාටයිනේ. මෙයාට තනුක ඇමෝනියා දැම්මොත් මොකද වෙන්නේ? දැන් ටිකකට කලින් කතා කරමු නීතිය. තනුක ඇමෝනියා දැම්මොත් මොකද වෙන්නේ? මෙයා ගාව තියෙන්නේ D9 Ag plus D9 අනිවාර්යෙන් ඇමෝනියත් එක්ක මොනවද වෙන්නේ? දිය වෙනවා. හරි. එතකොට මෙහෙම කතන්දරයකුත් තියෙනවා. ලෙඩ් ක්ලෝරයිඩ් වගේ කට්ටිය තනුක ඇමෝනියා දාලා හරියන්නේ නැහැ. මේ වගේ කට්ටියට මේ වගේ කට්ටිය රත් කරොත් මොකද වෙන්නේ? මෙයාව රත් කරොත් මේ අවක්ෂේපය දිය වෙනවා. අවක්ෂේපය දිය වෙලා සිසිල් වෙද්දී නැවත ඉන්දි කටු වගේ සුදු පැහැති ක්‍රිස්ටල් නැත්නම් අවක්ෂේප ඇති වෙනවා. ඒක ස්පටික ඇති වෙනවා කියලා අපි කියනවා. හරි. එතකොට ඒ දෙන්නගේ එහෙම පොඩි හඳුනා ගැනීමක් තියෙනවා එතනින් එහාට ගියපු. හොඳයි. දැන් පුතේ පළවෙනි කාණ්ඩය කියන්නේ පළවෙනි පියවරේදී අපි අවක්ෂේප තුනක් ගැන කතා කරා. කැටායන තුනක් තිබ්බොත් ඒ තුනට අදාළ අවක්ෂේප තුනක්. දැන් මොකද කරන්නේ? මේ හිතන්න කැටායන මිශ්‍රණය මොකද කරන්නේ? මේකෙන් ටිකක් පරීක්ෂණ නාලයකට ගත්තා. කැටායන මිශ්‍රණයෙන් කොටසක්. කැටායන මිශ්‍රණය. මේකට දැම්ම අපි සිසිල් තනුක HCl. හරි. දැන් මොකද කරන්නේ? මේකේ අඩිය අවක්ෂේපයක් ඇති වුණා නම් ඒ අවක්ෂේපය මොකද කරන්නේ? අවක්ෂේපය පෙරා ඉවත් කරනවා. දැන් මෙතනින් හම්බෙන්නේ මොකද්ද පුතේ අපිට? මේකට කියනවා අපි පෙරණය කියලා. පෙරණය. මොකද වෙන්නේ? සිසිල් තනුක HCl දැම්මහම අවක්ෂේපයක් ඇති වෙනවා නම් ඒ අවක්ෂේපය ඉවත් කරාම ඉතුරු වෙන ටිකට පෙරණය කියනවා. නැත්තම් ඉතිරි කැටායන මිශ්‍රණය. ඉතිරි කැටායන මිශ්‍රණය ගත්තාම
ඉතිරි කටායන මිශ්‍රණයේ ස්වභාවය මට කියන්න මාධ්‍යයේ ස්වභාවය ආම්ලිකද බාෂ්මිකද? මේ උඩින් දැම්ම අම්ල මේක දාන්නේ වැඩිපුර දාපු අම්ල වලින් වැවුනා Cl- අවක්ෂේප වෙන්න ඉතුරු H+ ටික මේකේ තියෙනවා. දැන් මේ මාධ්‍ය ආම්ලිකයි. මෙන්න මේ ආම්ලික මාධ්‍යයට මම බුබුලනය කරනවා H2S ගෑස් එක. H2S ගෑස් එක බුබුලනය කරාම පුතේ ආම්ලික මාධ්‍යයට බුබුලනය කරන්නේ H2S ගෑස් එක බුබුලනය කරාම ඔයාට තිබ්බනම් දැක ගන්න පුළුවන් කැටායන 9ක් අවක්ෂේප වෙනවා. හරි? ඒක මේ ස්ලයිඩ් එකේ පෙන්නනවා lead 2+. එතකොට lead 2+ සම්බන්ධව ඔයාලට ගැටලුවක් එනවා උඩත් lead 2+ අවක්ෂේප. ඔව් හරි. lead 2+ කියන එක කෙනා උඩ අවක්ෂේප වෙලා ඉතුරු තිබ්බනම් මෙතනත් අවක්ෂේප වෙනවා කියන එක තමයි ඒකේ අදහස. හරි? ඊට පස්සේ copper 2+, mercury 2+, bismuth 3+, cadmium 2+, stannous 2+, stannous 4+, antimony 3+, arsenic 3+. ඔන්න ඔය කැටායන තිබ්බනම් ඔය අවක්ෂේප ටික ඇති වෙනවා. එතකොට බලන්න කළු පාට අවක්ෂේප 4ක් එනවා, කහ පාට අවක්ෂේප 3ක් එනවා, තැඹිලි 1යි දුඹුරු 1යි එනවා. එතකොට ඔය අවක්ෂේප වල පාටත් එක්ක වාට මතක තියෙන්න ඕනේ. හරි? එතකොට මේකේ කියනවා දැන් මේ මාධ්‍ය ආම්ලිකයිනේ ආම්ලික මාධ්‍යයේදීනේ මම H2S බුබුලනය කරන්නේ. ආම්ලික මාධ්‍ය H2S බුබුලනය කරාම මේක තුල ඇති වෙන දැන් සල්ෆයිඩ ලෙසන අවක්ෂේප වෙන්නේ copper 2+ නැත්නම් lead 2+ lead sulfide දෙනවා. lead sulfide දෙන්නේ කොහොමද? lead 2+ S2- එක සෙට් වෙලා lead 2+ S2- එක සෙට් වෙලා තමයි lead sulfide හදන්නේ. solid එක aqueous. එතකොට මේ S2- කොහොමද දෙන්නේ අපි? H2S ගෑස් එකෙන්. H2S ගෑස් එකෙන් තමයි S2- දෙන්නේ. හැබැයි මාධ්‍ය ආම්ලික හින්දා මේ H2S විඝටනය වෙන්නේ අඩුවෙන්. H2S විඝටනය වෙන්නේ කොහොමද? මෙහෙමනේ. හරි? ඔහොමනේ විඝටනය වෙන්නේ. මෙතන මාධ්‍ය ආම්ලික හින්දා H+ සාන්ද්‍රණය ඉහළයිනේ. ඒ හින්දා H2- සාන්ද්‍රණය ගොඩක් පහළ වෙනවා. ඒ හින්දා අඩු ද්‍රාව්‍යතා ගුණිතයක් තියෙන ඒවා තමයි මෙතන අවක්ෂේප වෙන්නේ. ඒ සම්බන්ධව ද්‍රාව්‍යතා ගුණිතය යටතේදී වැඩිපුර ඔයාලට කතා කරනවා. මේ කොටසම මේ විදිහටම ද්‍රාව්‍යතා ගුණිතයේදී කතා කරනවා. හරි. තුන්වෙනි කාණ්ඩයේදී මොකද කරන්නේ? මෙතන අවක්ෂේපයක් වුණොත් මොකද කරන්නේ? පෙරලා ඉවත් කරනවා. කරලා පෙරණය ගන්නවා පුතේ. නැත්නම් ඉතිරි කැටායන මිශ්‍රණයට මොනවද දාන්නේ? බලන්න දාන දේවල්. ඉතිරි කැටායන මිශ්‍රණය මොකද්ද කරන්නේ? මුලින්ම නටවනවා පුතේ. ඒ කියන්නේ රත් කරලා නටවනවා. ඒ රත් කරලා නටවද්දී මේ තියෙන H2S මොකද වෙන්නේ? පිට වෙලා යනවා. H2S පිට වෙලා යනවා. ඊට පස්සේ සාන්ද්‍ර නයිට්‍රික් දාලා තව ටිකක් නටවනවා. සාන්ද්‍ර නයිට්‍රික් දාලා නටවන්නේ Fe2+ තියෙනවා නම් ඒක Fe3+ කරගන්න. හරි? ඒකටත් හේතුවක් තියෙනවා. එතකොට එහෙම ඒ ටික ඔක්කොම කරලා අවසානයේ ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. එතකොට ඔන්න ඔය වගේ අවක්ෂේප තුනක් ඇති වෙනවා. අපි දන්නවා ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් දැන්ටම රතු දුඹුරුයි, ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු ජෙලටිනීයයි කියලා අපි දන්නවා. ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් නිල් කොළ නැත්තම් කොළ පාටයි කියලා අපි දන්නවා. හරි? ඒ විදිහට තමයි. ඊට පස්සේ හතරවෙනි කාණ්ඩය මොකද කරන්නේ? තුන්වෙනි කාණ්ඩයෙන් එන ටික අපි හතරවෙනි කාණ්ඩයට ගන්නවා පෙරණය. මේකෙදී පෙරණය බාෂ්මිකයි. මේ බාෂ්මික පෙරණයට H2S බුබුලනය කරාම H2S වල විඝටනය වැඩි වෙලා වැඩි සල්ෆයිඩ් සාන්ද්‍රණයක් ඇති වෙලා ඔය වැඩි ද්‍රාව්‍යතා ගුණිතයක් තියෙන කැටායන ටික සල්ෆයිඩ් ලෙස අවක්ෂේප වෙනවා. ඒතර සුදු පාට, රෝස පාට, කළු පාට තමයි එන්නේ. ඒතර බලන්න සිංක් සල්ෆයිඩ් සුදු පාටයි. මොකද හේතුව? වර්ණයි කොහොමත් කැටායනය. ඉඳ හැම තැනදීම සුදු පාටයි. මැංගනස් සල්ෆයිඩ් නම් රෝස පාටයි. කොබෝල්ට් නිකල් කියන දෙන්න පොඩ්ඩක් කළු පාට අවක්ෂේප තමයි දීලා තියෙන්නේ. ඒතර කළු පාට අවක්ෂේප සල්ෆයිඩ් විදිහට අපිට උඩදී හම්බ වුණා 4ක්, තව දැන් හම්බ වුණා 2ක්, ඔක්කොම 6ක් මේ කාණ්ඩ විශ්ලේෂණයේදී හමු වෙනවා. පස්වෙනි කාණ්ඩයට මොකද කරන්නේ? හතරවෙනි කාණ්ඩයේ අවක්ෂේප තිබ්බනම් ඒවා ඉවත් කරලා ඉදිරි කැටායන මිශ්‍රණයට මේ කියලා තියෙන විදිහට ඇමෝනියම් ක්ලෝරයිඩ් සල්ෆයත් සහ වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා. ඊට පස්සේ ද්‍රාවණේ නටවලා ඇමෝනියම් කාබනේට් එකතු කරනවා. එහෙම එකතු කරාම තිබ්බොත් මෙන්න මේ කැටායන තුන අවක්ෂේප වෙනවා කාබනේට විදිහට. කාබනේට අපි දන්නවා අද්‍රාව්‍ය හින්දා ওই විදිහට සුදු පාට අවක්ෂේප තුනක් ඇති වෙනවා. right. එතකොට ඔය කාණ්ඩ විශ්ලේෂණය ඕකේ ඔයාලා කරන්න තියෙන්නේ
කාණ්ඩ විශ්ලේෂණය ප්‍රැක්ටිස් කරන්න, ලියලා ප්‍රැක්ටිස් කරන්න, පාඩවල් ටික ඕක පාඩම් කරගන්න ලේසි දෙයක්. හරි. අනිවාර්යෙන් මේක මතක තියෙන්න ඕනේ. මේකේ MCQ ටික එනවා. රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න එනවා. එතකොට ඉතා වැදගත් විදියට හොඳින් මතක තියාගන්න ඕනේ කොටසක්. right? හොඳයි. ඊට පස්සේ පුතේ මෙන්න මේ කොටස D ගොනුවේ තෝරාගත් කැටායන හඳුනා ගැනීමේ පරීක්ෂණ කියලා තියෙනවා. D ගොනුවේ තෝරාගත් කැටායන හඳුනා ගැනීමේ පරීක්ෂණ. එතකොට කාණ්ඩ විශ්ලේෂණය යටතේ D ගොනුවේ කැටායන හඳුනා ගැනීම ගැන අපි දන්නවා. තව D ගොනුවේ කැටායන මොනවද තියෙන්නේ? තව ක්‍රම මොනවද තියෙන්නේ අඳුර ගන්න. එතකොට මේකෙදි තෝරාගත් කැටායන කීපයක් ගැන තමයි අපි කතා කරන්නේ. Fe2+ අඳුර ගන්න තියෙන ක්‍රමයක් ගැන, Fe3+ අඳුර ගන්න තියෙන ක්‍රමයක් ගැන සහ chromium 3+ අඳුර ගන්න තියෙන ක්‍රමයක් ගැන තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ. හරි. එතකොට මෙන්න මෙහෙම තියෙනවා. පළවෙනි එක බලන්න. Fe2+ හඳුනා ගැනීම. Fe2+ හඳුනා ගැනීමට K3FeCN6 පුතේ ඔය සංයෝගයට කියන්නේ potassium ferricyanide. හොඳද? මොකද්ද? potassium ferricyanide potassium ferricyanide සමග KFeFeCN6 තද නිල් අවක්ෂේපය සෑදීම යොදාගත හැක. මේක පොඩ්ඩක් දැනගන්න. මේක ප්‍රශ්නයකට අහන්න පුළුවන් හින්දා. අපි දන්නවනේ පුතේ Fe3+ වල මම මේ නිකන් මුලින්ම මේක ලියන්නේ. හරිද? Fe3+ කියන්නේ ෆෙරික් ෆෙරික්. Fe2+ කියන්නේ ෆෙරස්. හරි? ඕක මේ ව්‍යවහාර නම් ෆෙරස් ෆෙරික්. එතකොට ෆෙරික් ෆෙරි ෆෙරෝ කියන එක පොඩ්ඩක් අයිඩියා එක ගන්න. ෆෙරික් ෆෙරස්. දැන් අපි මුලින්ම Fe2+ හඳුනා ගැනීමේ පරීක්ෂාව. Fe2+ හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී අපි Fe2+ aqueous වලට දානවා potassium ferricyanide. පුතේ ferricyanide. potassium ferricyanide. ferricyanide කියන්නේ Fe3+ තියෙන කෙනෙක්. මෙන්න මේ කොටු වරහන තුල තියෙන සංකීර්ණය Fe. දැන් මේක ඇත්තටම potassium ferricyanide මේ potassium ferricyanide. potassium ferricyanide හැදෙන්නේ මෙන්න මෙහෙම. potassium plus උයි FeCN6 3- කියන දෙන්න එකතු වෙලා. හරිද? ඔන්නෝම තමයි හැදෙන්නේ. potassium ferricyanide හැදෙන්නේ. ඇයි මේකට ෆෙරි කියන්නේ? ෆෙරි කියන්නේ මෙන්න මෙතන තියෙන යකඩ ඉන්නේ ධන 3 හින්දා. මොකේද? ධන 3 හින්දා තමයි potassium ferricyanide කියලා කියන්නේ. හරි? එතකොට මම මේක කියන එකේ වැදගත්කම ඔයාලට තව ටිකකින් තේරෙයි. ඔහොම. එතකොට potassium ferricyanide කියන්නේ මම සූත්‍රයේ විදිහට ලිව්වොත් K3FeCN6 කියන එක තමයි potassium ferricyanide කියලා කියන්නේ. ඒකේ කතන්දරේ දිගු කතන්දරේ තමයි මේ තියෙන්නේ. ferricyanide වල තියෙන මේ සංකීර්ණ ඇනායනේ කැටායනය ධන 3. මේකෙන් ඇති වෙනවා මොකද්ද? KFeCN6 මේක මොන පාටයි කියලාද කියන්නේ? තද නිල් අවක්ෂේපයක්. තද නිල් අවක්ෂේපයක් ඇති වෙනවා. හොඳයි. එහෙනම් අපි යම්කිසි කැටායන මිශ්‍රණයක් අරගෙන නැත්නම් යම්කිසි මිශ්‍රණයක් අරගෙන ඕකට දානවා potassium ferricyanide. potassium ferricyanide දාපු ගමන් ද්‍රාවණය තුල තද නිල් පාට අවක්ෂේපයක් ඇති වෙනවා නම් ඒකේ තේරුම තමයි කැටායන මිශ්‍රණය තුල Fe2+ තිබ්බා කියන එක. මෙන්න මේ කැටායන මිශ්‍රණයක් ගන්නවා. කැටායන මිශ්‍රණය අරගෙන මේකට දානවා potassium ferricyanide. potassium ferricyanide දාපු ගමන් තද නිල් අවක්ෂේපයක් ඇති වුණා නම් තද නිල් ඒක සූත්‍රයෙන් ලියන්න potassium
FeCN6 තමා තද නිල් අවක්ෂේපය. එහෙනම් අනිවාර්යෙන්ම මේක ඇතුලේ නිගමනය තමා Fe2+ තිබී ඇත. මේ මෙතෙන්දි මොකද්ද වෙන්නේ බලන්න. පොටෑසියම් ෆෙරිසයනයිඩ් වල තියෙන K3ක් තියෙනවානේ. K3ෙන් එකක් දෙකක් අයින් වෙලා ඒ වෙනුවට Fe ධන එක රිංග ගන්නවා. තේරෙනවද? K3ෙන් K දෙකක් අයින් වෙනවා. එතකොට ප්ලස් දෙකක්නේ. ඒ වෙනුවට Fe ධන දෙකක් රිංග ගන්නවා. එතකොට KFE ඒක තද නිල් පාට අවක්ෂේපයක්. හරි. හරි. ඊට පස්සේ දෙවෙනි එක Fe3+ හඳුනා ගැනීම. Fe3+ හඳුනා ගන්න පුතේ මොකද කරන්නේ? මේකට දැම්මේ පොටෑසියම් ෆෙරිසයනයිඩ්. ඒ කියන්නේ මේ සංකීර්ණ ඇනායනය තුල ධන 3 තියෙන එක. අපි මේකට දාන්නේ පොටෑසියම් ෆෙරෝසයනයිඩ්. පොටෑසියම් ෆෙරෝසයනයිඩ්. පොටෑසියම් ෆෙරෝසයනයිඩ් කිව්වහම ඒකේ සූත්‍රය මෙහෙම K4Fe CN6 K4FeCN6 potassium ferrocyanide. මේක ferrocyanide කියන්නේ ඇයි දන්නවද? මෙන්න මෙයා ධන දෙක හින්දා. තේරෙනවද? ධන දෙක හින්දා. එතකොට දැන් මේක මෙහෙම ලිව්වාම මෙතන මොකද්ද වෙන්නේ? මෙතන ඇති වෙනවා පුතේ. මෙතන ඇති වෙනවා potassium ferrocyanide දාන්න. මෙහෙමයි. ධන දෙකට දාන්නේ ධන 3. ධන 3ට දාන්නේ ධන 2. ඒකයි රටාව. හරි. එතකොට මෙතන සූත්‍රයේ පේනවා ඔයාට Fe4 ඊට පස්සේ FeCN6 3 තමයි ඇති වෙන්නේ. මේක මොන අවක්ෂේපයක්ද? මේක නිල් පාටයි. මොන නිල්ද? ප්‍රෂියන් නිල් අවක්ෂේපයක්. ප්‍රෂියන් නිල් අවක්ෂේපයක්. දැන් මෙහෙමයි. Fe2+ වලට පොටෑසියම් ෆෙරෝසයනයිඩ් දැම්ම කියලා මොනවත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි Fe3+ වලට පොටෑසියම් ෆෙරිසයනයිඩ් දැම්ම කියලා අවක්ෂේප ඇති වෙන්නේ නැහැ. මෙයාට මෙයාම දෙන්න ඕනේ, මෙයාට මෙයාම දෙන්න ඕනේ. ඒතකොට දෙකේදීම නිල් පාට අවක්ෂේප තමයි ඇති වෙන්නේ. ප්‍රෂියන් නිල් සහ තද නිල් අවක්ෂේප දෙක. ඊට අමතරව ඔයාලට පේනවා ස්ලයිඩ් එකේ Fe3+ හඳුනා ගන්න තවත් ක්‍රමයක් දාලා තියෙනවා. මොකද්ද? තරමත් දුරට ආම්ලික ඇමෝනියම් තයෝසයනේට් භාවිතා කරන්න කියලා. එතකොට ලේ රතු පාට සංකීර්ණයක් හැදෙනවා. මුළු ද්‍රාවණයම ලේ රතු පාට වෙනවා. මෙන්න බලන්න. එහෙනම් සරල දේ මොකද්ද? අපි කැටායන මිශ්‍රණයක් කරන් ඕකට ආම්ලික ඇමෝනියම් තයෝසයනේට් දැම්මහම ලේ රතු පාට ද්‍රාවණයක් හම්බ වෙනවා නම් ඒක තේරුම තමයි. ලේ රතු පාට ද්‍රාවණයක් හම්බ වෙනවා ඒක තේරුම තමයි. කැටායන මිශ්‍රණය තුල Fe3+ තිබ්බා කියන එක. එතකොට එහෙම සරල පරීක්ෂණ තියෙනවා. කාණ්ඩ විශ්ලේෂණය තුලත් Fe3+ අඳුරගත්තා හොඳේ. ඒක ක්‍රමයකට අඳුරගත්තා. එතකොට මෙතනත් මේක අඳුරගත්තා. දෙකම මතක තියෙන්න ඕනේ. එතකොට ක්‍රෝමියම් 3+ ගැනත් මේ විශේෂ ප්‍රතික්‍රියාවක් තියෙනවා අඳුරගන්න. අපි දන්නවා ක්‍රෝමියම් 3+ කියන කෙනා ඔක්සිකරණය කරන්න පුළුවන් CrO4 2- බවට. හරි. ක්‍රෝමියම් 3+ ඔක්සිකරණය කරන්න පුළුවන් CrO4 2- බවට. එතකොට මෙතනද ක්‍රෝමියම් වල ධන 6නේ. ධන 3 ඉඳන් ධන 6ට ගෙනිච්ච හැකි. අන්නේ මූලික ප්‍රින්සිපල් එක භාවිතා කරනවා මෙතෙන්දී. ක්‍රෝමියම්ම ඔක්සිකරණය කරනවා. එතකොට මොකද වෙන්නේ? යම් කිසි ද්‍රාවණයකට අපි දැම්මොත් දැන් ක්‍රෝමියම් 3+ ඔක්සිකරණය කරන්න භාවිතා කරන්න ඕනේ මොනවද? මොනවද ඔක්සිකරණය කරන්න භාවිත කරන්න ඕනේ? මේකේ ස්ලයිඩ් එකේ පේනවා ඔයාට මොනවද? ඔක්සිකරණය කරන්න භාවිත කරන්න ඕනේ H2O2 ඊට අමතරව බාෂ්මික මාධ්‍යයක්. මොනවද? H2O2 ඊට අමතරව බාෂ්මික මාධ්‍යයක් භාවිත කරන්න ඕනේ. එහෙනම් ඒ දෙක දාලා Cr3+ ට අවශ්‍ය පහසුකම් දුන්නාම Cr3+ මොකද වෙන්නේ?
පරිස්සමට CrO4 2- බවට පත් වෙනවා. CrO4 2- වල පාට ඔයා දන්නවනේ මොකද්ද පාට? කහ පාට. හරි. එතකොට Cr3+ වල පාට දම් පාට වගේනේ. දම් පාට. නිල් දම්. එතකොට දම් පැහැති ද්‍රාවණයක් කහ පැහැති ද්‍රාවණයක් බවට පත් වුනහම හරි. අපි දන්නවා Cr3+ තමයි තිබ්බේ කියලා. right. එතකොට මෙතන අපි පරීක්ෂණ ප්‍රතික්‍රියා මිශ්‍රණයක් ගත්තොත් නැත්නම් කැටායන මිශ්‍රණයක් ගන්නවා. මේ කැටායන මිශ්‍රණය මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඔන්න හොඳට බලා ගන්න. කැටායන මිශ්‍රණය මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. මම මොකද කරන්නේ? මේකට නිකමට දානවා H2O2 ඒත් එක්කම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ දාන්නේ නිකන් Cr3+ තියෙද්දි දන්නේ නැහැ නේ කියලා බලන්න. දැම්මට පස්සේ මොකද වෙන්නේ? ද්‍රාවණය ශනිකව කහ පාට වෙනවා. කහ පාට වෙනවා. ද්‍රාවණය ශනිකව කහ පාට වෙනවා. ද්‍රාවණය ශනිකව කහ පාට වුණා කියන්නේ ප්‍රතික්‍රියාවක් වෙලා කවුද හැදිලා තියෙන්නේ? CrO4 2- හැදිලා. හරි. ඒතකොට CrO4 2- හැදෙන්න මේකේ Cr3+ ඉන්න ඕනි. හරි. ඔන්න ඔය විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ අවසානයේ මම ඔයාලට දාලා තියෙනවා ආන්තරික මූලද්‍රව්‍ය නැත්නම් D ගොනුවේ 3D ගොනුවේ මූලද්‍රව්‍ය වල විශේෂතා සම්බන්ධව නැත්නම් වැදගත්කම් සම්බන්ධව. ඒතර ආන්තරික මූලද්‍රව්‍ය හොඳ තාප සන්නායකයි මිශ්‍ර ලෝහ හදන්න ගන්නවා. ඊට පස්සේ විකිරණ ප්‍රබව ලෙස භාවිත කරනවා ඔය කොබෝල්ට් වගේ කට්ටිය. කොබෝල්ට් 60 වගේ විකිරණ විදියට භාවිත කරනවා. විකිරණ ප්‍රබව විදියට. ඊට පස්සේ උත්ප්‍රේරක ගුණ සංයෝග සංවර්ධනය කිරීම සඳහා ආන්තරික ලෝහ සහ අයන භාවිත කරනවා. විවිධ කර්මාන්තවලදී උත්ප්‍රේරක විදියට භාවිත කරනවා. ඊට පස්සේ තීන්ත නිෂ්පාදනයේදී භාවිත කරනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි දන්නවා D ගුණයේ මූලද්‍රව්‍ය වලට වර්ණ පෙන්වීමේ හැකියාව නැත්නම් වර්ණවත් කැටායන හදීමේ හැකියාවක් තියෙනවා. ඒ හින්දා ඒගොල්ලන්ව තීන්ත නිෂ්පාදනය කරන්න ගන්නවා. නිකල් සහ කැඩ්මියම් කියන කෝෂ අර අපි නැවත charge කරලා භාවිත කරන බැටරි තියෙනවනේ. අන්න ඒව හදන්න භාවිත කරනවා. ඊට පස්සේ මේකේ තියෙන ටික බලන්න සූර්ය කෝෂ නැත්නම් ප්‍රකාශ වෝල්ටීය කෝෂ හදන්න භාවිත කරන අවස්ථා තියෙනවා මේ D ගුණයේ මූලද්‍රව්‍ය. එතකොට මේ අවසානයේට මම ඔය D ගුණයේ මූලද්‍රව්‍ය සම්බන්ධව වැදගත්කම් ටිකක් තමයි කතා කරේ. ඒවා සම්බන්ධයෙන් ඔයාලට අදහස තියෙන්න ඕනේ. එතකොට අද අපි කතා කරපු සාරාංශය ගත්තොත් මුලින්ම අපි හැඳින්වීම ගැන කතා කරා පොදු කරුණු ටික. ඊට පස්සේ D ගුණයේ මූලද්‍රව්‍ය වල ගුණ සහ ආවර්තයක් ඔස්සේ විචලනය ගැන කතා කරා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන හැටි ගැන කතා කරා. D ගුණයේ මූලද්‍රව්‍ය වල කැටායන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන හැටි ගැන කතා කරා. ඊට පස්සේ ආන්තරික මූලද්‍රව්‍ය කියන්නේ මොනවද කියන එක ගැන කතා කරා. D ගුණයේ මූලද්‍රව්‍ය වල විචල්‍ය ඔක්සිකරණ අවස්ථා ගැන කතා කරා. ඊට පස්සේ D ගුණයේ මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ් වල ස්වභාවය ගැන කතා කරා. D ගුණයේ මූලද්‍රව්‍ය වල කැටායන සාධන වර්ණවත් සංයෝග නැත්නම් වර්ණවත් කැටායන පිළිබඳව සාකච්ඡා කරා. ඒවා වර්ණවත් වෙන්නේ ඇයි කියන එක ගැන කිව්වා. ඊට පස්සේ D ගුණයේ කැටායන හදන සංගත සංකීර්ණ ගැන දීර්ඝව කතා කරා. ඒතකොට සංගත සංකීර්ණ ගැන කතා කරද්දී කීපයක් කිව්වා. වගුවක් ගැන මතක් කරගන්න කියලා කිව්වා. හරි. ඒ ටික තමයි විශේෂ කරුණු ටික. ඊට පස්සේ අවසානයේට අපි තෝරාගත් කැටායන හඳුනා ගැනීමේ පරීක්ෂා සහ කාණ්ඩ විශ්ලේෂණය ගැන කතා කරා. ඒ ටික පාඩම් කරගන්න තියෙන ටික. සහ අවසානයේට දැන් D ගුණයේ මූලද්‍රව්‍ය වල වැදගත්කම ගැන කතා කරා. එතකොට මේ ප්‍රසන්ටේෂන් එක ඔයාලට PDF එකක් විදියට හෝ කුමන ක්‍රමයකට ලැබෙයි. ඒක හොඳට අධ්‍යයනය කරන්න, හොඳට පාඩම් කරන්න, පාඩම් කරලා දිගටම ෂෝට් නෝට් ගැසීම නැත්නම් ෂෝට් නෝට් ගහනවා කියන එක දන්නවා. ඒ කියන්නේ විෂය කරුණු කැටි කරගන්නවා සහ විවිධ ක්‍රමවලින් නිතරම ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඒ මගින් මේ දැනුම වර්ධනය කරගන්න. මේ දැනුම කොච්චර කටපාඩමේ තිබුණත් වැඩක් නැහැ පුතේ දුවේ. පුළුවන් තරම් යොදවන්න ඕනේ. යෙදවීම තමයි මතක හිටින්න එකම මාර්ගය. පුළුවන් තරම් මේ දැනුම යොදවන්න. දැන් සමහර ළමයි ඉන්නවා D ගුණයේ සියලු දේවල් කටපාඩමින් තියෙන ළමයි. හැබැයි
ප්‍රශ්නයක් ආවම ලියා ගන්න බෑ එකපාර. හේතුව අර data ටික තිබ්බට ඒ ටික use කරලා නැහැ. ඒ පුරුද්ද නැහැ. ඒ පුරුද්ද ඇති කරගන්න පුළුවන් තරම් ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරන ගමන් පාඩම් කරත් කමක් නැහැ. පොත පෙරලගෙන නැත්තම් මේ PDF එක ඔන් කරගෙන ප්‍රශ්න කරත් කමක් නැහැ. ඒකත් පාඩම් කිරිල්ල. හරි පුළුවන් තරම් ප්‍රශ්න කරන්න පුරුදු වෙන්න පාඩම් කරන අතරේ. එතකොට අපි මේකේ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව ඉදිරි දිනක සිදු කරනවා. ඔබ සැමට ස්තුතියි. ආයුබෝවන්.